තෙරුවන් සරණයි ශ්‍රද්ධාවන්ත පින්වත් ඔබ සියලු දෙනාට. පින්වත්නි, සමසිත සුවපත් කරන්නට ලෝතුරු ශ්‍රී සද්ධර්මය මුළු ලොවටම බෙදා හරින බෞද්ධ නාලිකාවේ මහනුවර මධ්‍යස්ථානය මගින් මේ පින්බර වස්සාන කාලයේදී ඔබ වෙතගෙන එන මේ උතුම් සදහම් දේශනාව මෙලෙසින් ආරම්භ කිරීමටයි මේ සූදානම් වන්නේ. පින්වත්නි, මේ උතුම් සදහම් දේශනාව පැවැත්වීම සඳහා අප සිදු කළ ගෞරවනීය ආරාධනාව පිළිගෙන මේ උතුම් සදහම් මණ්ඩපය වෙත වැඩම කොට වදාළ පූජනීය පන්නල ධම්මිස්සර පින්වත් ස්වාමින්වහන්සේව අප සියලු දෙනාම එක්ව සාදු නාද පවත්වා වන්දනා කරමු. සාදු සාදු සාදු. පින්වත්නි, මහනුවර කීර්ති ශ්‍රී රාජසිංහ පොත්ගුල් මහා විහාරස්ථානයේ සිට පටිගත කරන මේ උතුම් සදහම් දේශනාවේ පින්බර දායකත්වය ලබා ගන්නට යෙදෙන්නේ මඩදෙනිය කපුලියද්දේ පදිංචි ඊ.එම්. සෝමරත්න බණ්ඩා මහතා ප්‍රධාන එම පවුලේ පින්වත් පිරිස විසින්. එසේනම් ඔබ අප කෙරෙහි මෙත් සිතින් මේ උතුම් සදහම් දේශනාව පවත්වන්නට ගෞරවනීය දේශකයන්න් වහන්සේට නමස්කාර පූර්වකව ආරාධනා කර සිටිමු. අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා සද්ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතුවේසා රජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතුවේසා රජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතුවේසා රජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස.
අන්ධ භූතෝ අයං ලෝකේ තනුකෙත්ත විපස්සති සකුන්තෝ ජාල මුත්තෝව අපොස්සග්ගාය ගච්ඡති සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක සත්පුරුෂ බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුතුව මේ පින්වත් පිරිස සැදී පැහැදී සෝදානම් වෙන්නේ තථාගත ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයින් පිළිබඳ අනන්ත අප්‍රමාණ කරුණාවෙන් දයාවෙන් මෛත්‍රියෙන් යුතුව අවබෝධ කොටගෙන දේශනා කොට වදාළ අති උතුම් ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුකටත් වඩා අඩු පුංචි දහම් කොටසක් දේශනය කරවාගෙන ධර්ම ගෞරවයේ පෙරදරි කොටගෙන දේශනාගත ධර්මය ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි ඊ타මත් ධර්මානුකූල වූ මෙලව ජීවිතයක් සකස් කර ගන්නත් ධර්මානුකූල වූ නිවැරදි වූ මෙලව ජීවිතයක් තුළින් පරලොව සුගතිගාමී වූ ආයතික භවගාමී ජීවිතයකින් සැනසීමේ අති උතුම් වූ පරම පවිත්‍ර චේතනාවෙනුයි සද්ධර්ම ශ්‍රවණේ සඳහා සැදී පැහැදී සෝදානම් වෙන්නේ. පින්තුනි මේ ලෝක ධාතුවේ පවතින සියලුම දහනයන් පරාජයට පත් කරමින් දිනන්නේ තථාගත ශ්‍රී සද්ධර්ම දානමේ පින්කමයි. ආන්ගේ බව අපේ බුදුරජාණන් වහන්සේ සඳහන් කළේ සක්දෙව් මහරජාණන් වහන්සේ අරමුණු කරගෙන. දෙවිඳුනි මේ ලෝක ධාතුවේ තිබෙන සියලුම දහනයන් පරාජයට පත් කරමින් දිනන්නේ තථාගත ශ්‍රී සද්ධර්ම දානය. එහෙමනම් යම් කෙනෙක් මේ අහිංසක ලෝක සත්වයාට සංසාර සාගරයෙන් එතර යන්නේ තථාගත ශ්‍රී සද්ධර්මයේ දානය කරනවා කියන්නේ ආන්ගේ අය මේ ලෝකේ සඳහන් වෙන්නේ අති ශ්‍රේෂ්ඨම කුසල කර්මය සිද්ධ කරගන්න පින්තුන් හෙට. එහෙමනම් පින්තුනි අපට පුළුවන් කෙනෙකුට ඉඩමක් කඩමක් කෑම බීම ටික ඇඳිවතක් දන් දෙන්න. හැබැයි ඒව බොහොම తాවකාලිකයිනේ. අපට පුළුවන් නම් කෙනෙකුගේ මුළු ජීවිතේම සූපත් කරන්න. සංසාරගත ජීවිතේම සූපත් කරන්න. ඒක හුඟක් වටිනවා. එහෙමනම් තථාගත ශ්‍රී සද්ධර්මයේ දානය කරාපුවාම ඒක తాවකාලික නේ. ඒක හුඟක් කාලයක් පවතිනවා. කෙනෙක් නිවන් දකින්නකම පවතිනවා. එහෙනම් තථාගත ධර්මයේ දානය කරාපුවාම ඒක කොයිතරම් වටිනවද? එහෙමනම් අද තමන්ට විතරක් තනිවම ධර්ම ශ්‍රවණය කරන්න පුළුවන්කම ඕනෑ තරම් ඔබට තිබුණ වෙලාවක තනිවම ධර්ම ශ්‍රවණය නොකර ලංකාවාසී ලෝකවාසී බොහෝ දෙනෙකුට ධර්මයේ දානය කරන්න බෞද්ධ රූපවාහිනිය තුලින් කටයුතු සංවිධානය කරගන්න යෙදුණා. එහෙමනම් බොහෝ දෙනාගේ හිතසුව පිණිස ධර්ම දානමේ කුසල කර්මය මේ මොහොතේදී ඔබ සිද්ධ කරගන්නවා. ඒ වගේම සද්ධර්ම ශ්‍රවණය කිරීම මේ මොහොතේදී සිද්ධ කරගන්නවා.
ආයේ නැවත කවදා අපට මෙහෙම කුසල් වඩන්න පුළුවන් වෙයිද කියලා අපි දන්නේ නැහැ. ආන්ගේ නිසා එකම මොහොතේ කුසල් දහම් දෙක විශේෂ කුසල් දහම් දෙක සිද්ධ කරගන්නවා. බණ අහනවා, ධර්මයේ දානය කරනවා. යම් කෙනෙක් සසරින් මිදෙන්න බලාපොරොත්තු වෙනවනම් ඒ අය බණ අහන්න ඕනෙමයි කියලා පැහැදිලි කළා. එහෙමනම් නිතර ධර්ම ශ්‍රවණය කරන පින්නතුන් හැටියට මේ පින්නතුන් ධර්ම ශ්‍රවණයේ ආනිසංසත් ධර්ම දානයේ ආනිසංසත් දැන් මනාව දන්නවා. පින්නතුනි භාග්‍යවතුන් වහන්සේ කියා දුන් විදිහටම බණ අහන්න ඕනේ. අනීවරණ කියන සූත්‍රයෙන් පැහැදිලි කළා. ධර්ම ශ්‍රවණය කරන ලොකු කුඩා හැම කෙනෙක්ම මහත් වූ බලාපොරොත්තුවක් හිතේ තියාගෙනම බණ අහන්න ඕනේ කියලා. මොකක්ද මේ බලාපොරොත්තුව? මා මේ ශ්‍රවණය කරන සද්ධර්ම දේශනාව තුළින් මාගේ සිතේ පවතින පංච නීවරණ ධර්මයන් යටපත් වේවා. ඒ වෙනුවට සප්ත බෝධ්‍යංග ආදී ධර්මයන් වැඩි දියුණු වේවා. මේ අති ශ්‍රේෂ්ඨ සද්ධර්ම දේශනාව අතරතුරදීම මාහට අති උතුම් වූ මාර්ගයක් ඵලයක් අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාවෙන් යුක්තවම ධර්ම ශ්‍රවණී කරන්න ඕන යන බව අපේ පියාණන් වහන්සේ අපට කියලා දුන්නා. එhmenan අපේ පියාණන් වහන්සේ අපට කියලා දුන්න විදිහටම බණ අහමු. මේ සද්ධර්ම ශ්‍රවණය, මේ සද්ධර්ම දානය ඔබට මට ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය ධර්ම අවබෝධයෙන් සැනසීම උදෙසාම පාරමී වේවා කියලා ප්‍රාර්ථනාවන් කරගනිමු. පින්තුනි අද ධර්ම දේශනාව සඳහා මං මාතෘකා කරගන්නට යෙදුන ගාථා රත්නය මං ඉහතදී සඳහන් කරන්නට යෙදුණා. අපේ බුදුරජාණන් වහන්සේ මේ ගාථා රත්නයෙන් ධර්මයේ දේශනා කළේ එක මහ පුණ්‍යවන්ත පේසකාර දිනියක් කරමුණු කරගෙන. හුඟක් දුප්පත්. හැබැයි ශ්‍රද්ධාවෙන් නම් දුප්පත් නෑ. මහ පුදුම ශ්‍රද්ධාවක් තියෙන්නේ. ඇය අරමුණු කරගෙනයි අපේ භාග්‍යතුන් වහන්සේ මේ දේශනාව කළේ. අපේ බුදුරජාණන් වහන්සේ දවසක් අලව් නුවරට වැඩියා. අලව් නුවර වැස්සෝ භාග්‍යතුන් වහන්සේ පිළිගෙන දාන පූජා කළා. අපේ බුදුරජාණන් වහන්සේ භුක්තානුමෝදනා ධර්ම දේශනාව ලෙස මේ අහිංසක අලව් වැසි නුවර වැසි මිනිස්සුන්ට මරණය පිළිබඳව ධර්මයේ දේශනා කළා. පින්නතුනි අපි හැමෝටම මරණය උරුමයි. හටගත්ත යම් දෙයක් තියෙනවද ඒ සියල්ලම දවසක විනාශ ස්වභාවයට පත් වෙනවා. මහණෙනි සංස්කාර ධර්මය අනිත්‍යයි. යම් දවසක නැසෙන සුළුයි. ජීවිතුන් අතර ඉන්න අපි හැමෝටම දවසක මරණය එනවාමයි. මරණය ආපුවාම අපට මාරයා සමග යන්න වෙනවා. මාරයත් එක්ක යනකොට මේ සසර හුඟක් භයානකයි. මේ සසර අපට හුඟක් රෞද්‍ර විදිහට සලකනවා. ඊටමත් දුක් වද වේදනා දීලා මේ සසර අපට සලකනවා. මරණයට හැමෝම බයයි. ජීවිත තණ්හාව තියෙන ඔක්කොම පෘථග්ජනයි. පෘථග්ජන සියලුම දෙනා මැරෙන්න බයයි. වයසට ගියපු කෙනෙක් තරුණ වෙන්න කැමති නැද්ද? කොහෙද කැමති නැත්තේ? නම් හරි කැමති. පුංචි කාලේ තරුණ වෙන්න අදහසක් තිබුණා. තරුණ වෙලා වයසට යන්න අදහසක් තියෙනවද අපිට?
අපි මේ තරුණකමේ හැමදාම ඉන්න හුඟක් කැමති. නමුත් මහණෙනි, ජාතිය අපිව ජරාවට පත් කරනවා. ජාතිය කියන්නේ ඉපදීම. අපිව ජරාවට පත් කරනවා. ආන්ගේ ජරාවට පත් වීම අපිව ව්‍යාධිය දක්වා එක් කරගෙන යනවා. ව්‍යාධිය දක්වා ගමන් කරන අපි ව්‍යාධියෙන් නතර වෙනවද? නෑනේ. අපි ඊළඟට මරණයටපත් වෙනවා. මරුණාම අපි මැරිලා නැවත ඉපදෙන්නේ නැද්ද? ආයෙත් උපදිනවා, ආයෙත් මැරෙනවා. මේක හුඟක් භයානකයි මහණෙනි කියලයි අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. මෙන්න මේ විදිහට මරණය පිළිබඳව අලව්වැසියන්ට කරුණු පැහැදිලි කළා. එදා ධර්ම දේශනාව නිමා වෙනකොට බොහෝ දෙනෙක් මාර්ගඵලලාභින් වෙලා සසරින් මිදුණා. හැබැයි තවත් සමහර හුඟක් දෙනෙක් සසරේ පිං මදිකම නිසාද කොහෙද භාග්‍යවතුන් වහන්සේ ධර්මයේ දේශනා කරලා නැවත විහාරයට වැඩියයින් පස්සේ වෙනද වගේම වැඩ කටයුතු සිද්ධ කරගෙන හිටියා. මරණය වැඩුවේ නැහැ. මරණ සතිය ප්‍රගුණ කළේ නැහැ. අපි මැරෙනවා කියලා හිතුවේ නැහැ. ඒ භාවනාව ගැන හිතන්නවත් ඕමනාවක් තිබුණේ නැහැ. මෙතන තවත් පිරිසක් අතර හිටියා මේ දුප්පත් පේශකාර දෙනිය. ඇයිගේ වයස 16යි. බොහොම නුවණැති, බොහොම ප්‍රඥාවන්තයි. ඇය කල්පනා කරනවා ලෝතර බුදුරජාණන් වහන්සේ නිකන් අපට කරුණු කියන්නේ නැහැ. උන්වහන්සේ මහා කාරුණිකයි. කෙනෙක්ගේ දුක උන්වහන්සේ දන්නවා. කෙනෙක්ගේ වේදනාව උන්වහන්සේ දන්නවා. සසරේ හැටි දැනගෙන ඒකෙන් ඈතර යන්න උන්වහන්සේ මග කියලා දෙනවා. එහෙම වෙච්ච භාග්‍යතුන් වහන්සේ අපට නිකන් මේ මරණය පිළිබඳව කරුණු කියලා දීලා යන්නේ නැහැ. උන්වහන්සේට හේතු ඕන තරම් තියෙනවා. ඒ නිසා කවුරු තථාගතයන් වහන්සේගේ වචනේ පිළිගත්තත් නැතත් මම ඒ වචනේ අනුගමනය කරනවා. එදා ඉඳලා මරණ සතිය වඩන්න පටන් ගත්තා. මරණ සතිය කියන්නේ භාවනාව. අපි මැරෙනවා, දවසක මරණයට යන්න වෙනවා. කොයි තැනක, කොයි මොහොතේ, කොයි වෙලාවෙ මැරෙයිද කියලා අපි දන්නේ නැහැ. මේ ශරීරය දවසක මහ පොළොවට කඩාගෙන වැටෙනවා. එදාට අපි කියනවා අපි මැරෙනවා කියලා. විඥානය මේ ශරීරයෙන් අයින් වෙලා ගියපු දවසට, මේ ශරීරය සීතල වුණ දවසට, පින් ඉවර වෙලා මේ මම කියන කෙනා මේ සිත මේ ශරීරයෙන් අයින් වෙලා ගියපු දවසට අපි කියනවා අපි මැරුණා කියලා. එදාට මේ ශිරුර මහ පොළොවටත් පස් වෙලා යනවා. පස්සේ කාලේ තිබුණු තැනක්වත් හොයන්න හම්බ වෙන්නේ නැහැ. ඒක හිතලා මරණ සතිය වැඩුවා. අපේ භාග්‍යතුන් වහන්සේ තවත් දවසක් දෙවුරන් වෙහෙරේ ඉඳලා පිරිතිනි උදේ පාන්දර සහ හැන්දෑවට හවසට මේ වෙලාවේ දවසට දෙපාරක් මහා කරුණා සමාපත්තියට භාග්‍යතුන් වහන්සේ සමවදී. බුදුරජාණන් වහන්සේගේ මේ නුවන් දැලට අහුවෙන්නේ සංසාරේ හුඟක් පින් කරපු අය. එහෙම අය හොයාගෙන ඒගොල්ලෝ අසරණ වෙලා ඉන්නවන එතනින් මුදවන්න භාග්‍යතුන් වහන්සේ ඒගොල්ලොන් හොයාගෙන යොදුන් ගණන් බඩගින්නේ හරි වේදනාව විඳගෙන හරි වඩිනවා. ඒ භාග්‍යතුන් වහන්සේගේ හැටි. මේ උන්වහන්සේගේ කරුණාව. ඇයි වඩින්නේ? මෙච්චර දුරක් කෙනෙක්ව හොයාගෙන සසරින් මුදවන්න. ඇයි මුදවන්නේ? මේ සසරේ ඉච්චරටම භයානක නිසා. ඉමක් කොනක් සීමාවක් නැතුව
මේ සසරේ අපි ඇවිදින නිසා වේදනාවෙන් කෙනෙක් මුදවන්න. භාග්‍යවතුන් වහන්සේ ඇයව දැක්කා. මම වැඩියොත් ඇය ඇතුළු බොහෝ දෙනෙකුට යහපතක් වෙනවා කියලා දැක්කා. හුඟක් දෙනෙක් සසරින් මිදෙනවා කියලා දැක්කා. මම වැඩි නැති වුණොත් ඇයගේ ජීවිතේ එච්චර කාලයක් ජීවත් වෙන්න හම්බ වෙන්නේ නැහැ. ඇය මෙරිලා සුගතියට යනවා වෙනුවට මේ සංසාරේ තවත් ඇදෙනවා. බලන්නකො ශ්‍රද්ධාව තියෙන අයට බුදුරජාණන් වහන්සේගේ තියෙන අනුකම්පාව. යම් ශ්‍රද්ධාව තියෙන කෙනෙක් ඉන්නවා නම් ශාන්ත සත්පුරුෂයෝ විශේෂයෙන් අනුකම්පා කරනවා අනුග්‍රහ කරනවා කියලායි සඳහන් කරන්නේ. හොයාගෙන එනවා කියලා සඳහන් කරනවා. යම් දෙයක් පිළිගන්නවා නම් පිළිගන්නේ ශ්‍රද්ධාවන්තයින්ගේ. බණ කියනවා නම් බණ කියන්නේ ශ්‍රද්ධාවන්තයට. ශ්‍රද්ධාවන්ත නැති අයට බණ කියනවද? නෑ. ශ්‍රද්ධාව නැති අය හොයාගෙන එනවද? නෑ. යම් දෙයක් පිළිගන්නවා නම් පිළිගන්නේ ශ්‍රද්ධාවන්තයන්ගෙන්. අශ්‍රද්ධාවන්තයන්ගෙන් යම් දෙයක් පිළිගන්නේ නැහැ. අනුකම්පා කරන්නේ ශ්‍රද්ධාව තියෙන අයට. එහෙනම් හොයාගෙන එනවා. මම එතෙන්ට වැඩියොත් අය ඇතුළු හුඟක් දෙනකොට ලොකු යහපතක් සැලසෙනවා. සවැත් නුවරේ ඉඳලා දෙවුරන් වෙහෙරේ ඉඳලා යොදුන් 30ක මග ගෙවාගෙන භාග්‍යවතුන් වහන්සේ එනවා. යොදුනක් කියන්නේ හැතැම්ම 10කින් කියන ගාණක් කියලා හිතුවොත් කොයිතරම් දුරක් අලව් නුවරට තියෙනවද? ඒ මග ගෙවාගෙන වඩිනවා. අලව් නුවර වැස්සෝ දැනගන්නවා භාග්‍යවතුන් වහන්සේ වැඩියා. නැවත වතාවක් වැඩියා. හුඟක් කාලෙකින් වැඩියා. නැවත දානෙට ආරාධනා කරලා දන් දුන්නා. භාග්‍යවතුන් වහන්සේ වැඩි බව මේ දුප්පත් අහිංසක පේශකාර දිනිය දැනගත්තා. එයත් හිතුවා උන්වහන්සේ ශවණක් ගන බුද්ධ රශ්මී ජාලාවන් විහිදුව තුන් ලෝකේටම අධිපතියාණන් වහන්සේ වෙච්ච ඒ මහ ගුරුවරයාණන් වහන්සේ රන් කඳකින් බැබලි අලව් නුවරට ඇවිල්ලා මමත් යන්න ඕනේ බලන්න. මේ හිතන් හිටියා. බුදුරජාණන් වහන්සේට අලව් වැසි නුවර මිනිස්සු දානේ පූජා කරලා භාග්‍යවතුන් වහන්සේ ළඟින් බණ අහන්න ඉඳගත්තා. සඳහන් කරනවා ලෞතර බුදුරජාණන් වහන්සේ හිතනවා මං මෙච්චර දුර කතරක් ගෙවාගෙන මෙතෙන්ට ආවේ මේ අහිංසක දුප්පත් පේශකාර දියණියට අනුකම්පා කළ විශේෂයෙන්. නමුත් ඇය තාම මෙතෙන්ට ආවේ නෑ බණ අහන්න. ඒ නිසා මම ධර්මයේ දේශනා කරන්නේ නැහැ. කවුරු එනකන්ද? ඇය එනකන්. හිතන්නකෝ කී දහහක් මිනිස්සු මෙතෙන්ට වෙලා වාඩි වෙලා ඉන්නවද? භාග්‍යවතුන් වහන්සේ හඬ අවදි කරනකම්. පැහැදිලි කරනවා. කිසිම කෙනෙක් අහන්නේ නැහැ. ඇයි ස්වාමීනි බණ කියන්නේ නැත්තේ මෙච්චර වෙලාවක් ගිහිල්ලා කියලා. සාරිපුත්ත මහරහතන් වහන්සේවත් මොගලන් මහරහතන් වහන්සේවත් අහන්නේ නැහැ ස්වාමීනි ඇයි බණ කියන්නේ නැත්තේ කියලා. ඇයි අහන්නේ නැත්තේ? දෙවියන් බ්‍රහ්මයින්වත් අහන්නේ නැහැ. ඇයි මේ අහන්නේ නැත්තේ? ශ්‍රද්ධාව නිසා. භාග්‍යවතුන් වහන්සේ යම් මොහොතක ධම් දේශනා කරනවද ඒ වෙලාව වෙනකන් අපි බලන් ඉන්නවා. එතකොට හිතන්නකෝ අපේ පින්නතුන් අපි කොහොමද කියලා. අපි තැනකට ගිහින් ඉඳගෙන ඉන්නවා බණ ආරම්භ කරනකම්. හැබැයි පටන් ගන්නෙ නැත්තම් එක්ක බැන හරි නැගිටලා යන්න පටන් ගන්න. ඒ අපේ හැටි. හැබැයිවටම ශ්‍රද්ධා සම්පන්නයි. කොයි මොහොතක ආරම්භ කරනවද භාග්‍යතුන් වහන්සේ? මං මේ මොහොත එනකන් බලන් ඉන්නවා. මොකද මං ආවේ අදකොද හොයන්නේ නෙවෙයිනේ. මං ආපේ භාග්‍යතුන් වහන්සේගේ බණ අහලා මගේ සංසාර ගමන සූපත් කරගන්න. ඔක්කොම නිහඬව ඉන්නවා. මේ දුප්පත් පේශකාර දියණියව දන්නේ නැහැ මාව සංසාරයෙන් එතරටපත් කරන්නයි මේ ඇවිල්ලා ඉන්නේ.
තාත්තට නූල් ටික දෙන්න යන ගමනේ මං මැරෙනවා කියලාවත් ඇයි දන්නේ? ඇයි දන්නේ නැහැ. හැබැයි මරණය හොඳට ප්‍රගුණ කරලා හිටියේ. බණ අහන්න එන්න සූදානම් වෙනකොට තාත්තා කියනවා පුතේ කෙනෙක්ගේ රෙද්දක් මහන්න නූල් ටිකක් මදි. මට නූල් ටිකක් පන්දුවට ඔතලා ගෙනල්ලා දෙන්න කියලා. දුවට හිතෙනවා තාත්තට නූල් ටික ඔතලා දෙන්නේ නැතුව මම බණ අහන්න ගියොත් තාත්තා මට හුඟක් බනි. තාත්තා මට ගහයි. මෙතන නූල් ඔතෝතා හිටියොත් මට බණ අහන්න යන්න වෙන්නේ නැහැ. හැබැයි පස්සේ හරි මට බණ අහන්න යන්න පුළුවන්. ඇයට හිතෙන්න ඇති නූල් ටික ඔතලා දුන්නේ නැත්තම් බණ අහන්න ගියොත් මම බණ අහන්න යන කෙනෙකුටයි මේ මගේ තාත්තා මට බයින්නේ. එහෙම වුණොත් බණ අහන්න යන කෙනෙකුට බැනලා ගහලා මගේ තාත්තා වෙලත් කොයිතරම් පව් පුරව ගනීද කියලා ඒට ලොකු අනුකම්පාවකුත් හිතෙන්න ඇති. නූල් ටික ඔතලා පුළුවන් තරම් ඉක්මනින් කඩමල්ලක දාගෙන මේ අලවුනුවර අග්ගාලව කියන විහාරේ තමයි භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්නේ. එතනින් පහු කරගෙන යන්න ඕනේ මේ නූල් වෙන තැනට, රෙදි වෙන තැනට නූල් ටික දෙන්න. වේගින් යන ගමන් මොකද නූල් දීලා ඉක්මනට එන්න ඕනේ බණ අහන්න. නිකමට වගේ අග්ගාලව විහාරේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ වැඩ ඉන්න දිහා බැලුවා. භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේගේ මුව මණ්ඩලයේ ඉහළට ඔසවලා ඇයි දිහා බලනවා කියලා සඳහන් කරනවා. ඇයි දිහා බලන්නේ? මහා කරුණා සහිත නුවණින් බලන්නේ කියලා පැහැදිලි කරන්නේ. මේ යන ගමන මෑ එන්න නෙවෙයි මේ යන්නේ. මේ යන ගමනේ මෑ මැරෙනවා. ඉතින් මල් ළඟින් සැනසීලා ගියොත් මෑ ඒත් මැරෙනවා. හැබැයි එතනින් මතු සුගතිය උපදිනවා. භාග්‍යවතුන් වහන්සේට තිබ්බේ නැද්ද කතා කරලා කියන්නේ? යන ගමන් මැරෙනවා කියලා කියන්නේ තිබ්බේ නැද්ද? කිව්වනම් එහෙම මොකද වෙන්නේ? සමහර වෙලාවට අපි ඔක්කොම ජීවිත තණ්හාව තියෙන නිසා ළඟට ඇවිල්ලා මට මැරෙන්න බෑ ඒ නිසා මම මේ ගමන යන්නේ නෑ කියන්න පුළුවන්. එහෙම නැතිනම් මට ජීවිතේ දෙන්න ස්වාමීනි කියලා තව අවුරුදු 2-3ක් මට වැඩි කරන්න කියලා තිල්ලන්න පුළුවන්. හැබැයි භාග්‍යවතුන් වහන්සේට පුළුවන් ද කෙනෙක්ගේ ජීවිතේ වැඩි කරන්න? මේ ස්වභාව ධර්මයේ නීති රීති වලට විරුද්ධව භාග්‍යවතුන් වහන්සේලවත් හැසිරෙන්නේ නැහැ. ඒ තමයි උන්වහන්සේලාගේ හැටි. බුදුරජාණන් වහන්සේ ඇයි දිහා බලනකොට ඇයි හිතෙනවා මෙච්චර විශාල පිරිසක් මැද්දේ ලෝතර භාග්‍යවතුන් වහන්සේ මන් දිහාම බලනවා. මාවම අරමුණු කරගෙන බලනවා. භාග්‍යවතුන් වහන්සේ මාව බලාපොරොත්තු වෙනවද කොහෙද? ඇයිගේ ශ්‍රද්ධාව නිසා ඇයි හිතෙනවා මෙච්චර දුරක් භාග්‍යවතුන් වහන්සේ ඇවිල්ලා තියෙන්නේ මට අනුකම්පා කළාද කොහෙද? ඒ නිසා මං එතෙන්ට යන්න ඕනේ කියලා. නූල් ලොතාගෙන යන පන්දුව තියෙන මේ මල්ල පැත්තකට දාලා බුදු පියාණන් වහන්සේ ළඟටම ඇවිල්ලා ශ්‍රද්ධාවෙන් බණ අහනවා. ආන්ගේ ධර්ම දේශනාව අතරතුරදී අපේ බුදුරජාණන් වහන්සේ ඇයගෙන් ප්‍රශ්න කීපයක් අහනවා. හුඟක් බුද්ධිමත් පුදුම ප්‍රඥාවක් තියෙන දේනිය ප්‍රශ්න 4ක් අහනවා කියලා පැහැදිලි කරනවා. තියෙන්නේ කොහේ ඉඳලාද මේ එන්නේ? ස්වාමීනි මම දන්නේ නැහැ. දියණිය කොහෙද මේ යන්නේ? ස්වාමීනි ඒක දන්නෙත් නෑ. දන්නේම නැද්ද? දන්නවා ස්වාමීනි. දන්නවාමද? දන්නේ නෑ ස්වාමීනි. මෙහෙම පිළිතුරු දුන්නා. වටේ හුඟක් රැස් වෙලා ඉඳපු මිනිස්සු ඇයට දෝෂාරෝපණය කරන්න ගත්තා. බුදුරජාණන් වහන්සේ ඉස්සරහා ඇගේ කටේ තියෙන වාචාලකම ඔහොම කතා කරනවද භාග්‍යවතුන් වහන්සේට? ඇයි ගෞරව කරන්නේ දන්නේ නැද්ද?
පිදිය යුත්තන් පුදන්න දන්නේ නැද්ද? එහෙම හුඟක් මිනිස්සු ඇයට නිග්‍රහ කරන්න ගත්තා. දම් සභාවේ ഘോഷ කරන්න පටන් ගත්තා. භාග්‍යවතුන් වහන්සේ මේ ඔක්කොම දෙනා නිහඬ කෙරෙව්වා. ඇයිගෙම පිළිතුරු දෙනවා. භාග්‍යවතුන් වහන්සේ අහනවා පුතේ දුවේ ඔබ කොහේ ඉඳලාද මේ එන්නේ කියලා මං අහපුවාම ඇයි ඒකට දන්නේ නැහැ කියලා කිව්වේ කියලා. ඒ වෙලේ පැහැදිලි කරනවා ස්වාමීනි ලෝතුරා සම්මා සම්බුදු පියාණන් වහන්සේ වෙච්ච ඔබ වහන්සේට මම මේ කොහෙද එන්නේ කියලා කොහේ ඉඳලාද එන්නේ කියලා කියන්න ඕනේ. මම මේ ගෙදර ඉඳලා නූල් ටික අරගෙන එන්නේ කියලා ඔබ වහන්සේ දන්නවා. මම හිතුවා ඔබ වහන්සේ මේ මගෙන් අහන්නේ ඒක නෙවෙයි. මම මේ ලෝකෙට ආවේ කොහේ ඉඳලාද කියලා ඔබ වහන්සේ මේ මගෙන් අහන්නේ. ඒකටයි මම පිළිතුරු දුන්නේ. ස්වාමීනි මම කොහේ ඉඳලාද මේ මනුස්ස ලෝකෙට ආවේ කියලා දන්නේ නැහැ කියලා පිළිතුරු දුන්නේ කිව්වා. එතකොට හිතන්නකෝ. එහෙම පිළිතුරක් දෙන්න කොයිතරම් ප්‍රඥාවක් ඇයට තියෙන්න ඕනිද? එහෙනම් ඊළඟ ප්‍රශ්නේ අහනවා එතකොට දුවේ කොහෙද මේ යන්නේ කියලා අහපු එකට දන්නේ නැහැ කියලා පිළිතුරු දුන්නේ. ස්වාමීනි ඔබ වහන්සේ හොඳින්ම දන්නවා මම මේ තාත්තට නෝල් ටික දෙන්නයි යන්නේ කියලා. එහෙම දන්න බුදුරජාණන් වහන්සේ වෙච්ච ඔබ වහන්සේට මම නැවත නැවත කියන්න ඕනේ කොහෙද මේ යන්නේ කියලා. මට හිතුණා ඔබ වහන්සේ මේ මගෙන් අහන්නේ මෙතනින් මැරිලා කොහෙද යන්නේ කියලා මේ අහන්නේ. ඒකටයි මම පිළිතුරු දුන්නේ ස්වාමීනි මෙතනින් මැරිලා මං කොහෙද යන්නේ කියලා දන්නේ නැහැ. ඒකයි දන්නේ කිවි කියලා. ඊළඟට දුවේ දන්නේම නැද්ද කියලා ඇහුවාම ඒකට දන්නව කියලා කිව්වේ ඇයි? ස්වාමීනි මම මැරෙනවා කියලා මං දන්නවා. මම මැරෙනවා කියලා දන්නවා. ආන් ඒ නිසායි දන්නවා කියලා පිළිතුරු දුන්නේ කිව්වා. එතකොට දුවේ දන්නවාමද කියලා ඇහුවාම ඒකට දන්නේ නැහැ කිව්වේ. ස්වාමීනි මම මැරෙනවා කියලා දැනන් හිටියද කොයි වෙලාවෙ මැරෙයිද? කොහෙදි මැරෙයිද? මොන තැනක මැරෙයිද? මොන අවස්ථාවක මැරෙයිද කියලා මම දන්නේ නැහැ. ආන් ඒ නිසායි දන්නේ නැහැ ස්වාමීනි කියලා පිළිතුරු දුන්නේ කිව්වා. මේ ප්‍රශ්න 4 හුඟක් වටිනවා. බුදුරජාණන් වහන්සේ මේ කාරණා පැහැදිලි කරලා ආන් ඒ වෙලාවේදී තමයි මං ඉහෙත සඳහන් කළ ගාථා රත්නේ මේ මිනිස්සුන්ට මෙතන රැස් වෙලා ඉඳපු හැමෝටම ධර්ම දේශනා කළේ. අන්ධ භූතෝ අයං ලෝකෝ තනුකෙත්ත විපස්සති සකුන්තෝ ජාල මුත්තෝව අපොස්සග්ගාය ගච්ඡති. පැහැදිලි කරනවා මහණෙනි මේ ලෝවැසි තෙම අන්ධයි කියලා. මේ ලෝකේ ඉන්න සත්වයෝ අන්ධයි කියලා පැහැදිලි කළා. එතකොට අපිට හිතෙනවද අන්ධයි කියලා කිව්වහම එහෙනම් භාග්‍යවතුන් වහන්සේට වැරදුනාද කියලා? අපි කොහොමද අන්ධ වෙන්නේ? අපිට හොඳ ඇස් දෙකක් තියෙනවනේ. මේ ලෝකේ හුඟක් දේවල් අපිට දකින්න පුළුවන් ඇස් දෙකක් තියෙනවා. එතකොට අපිට හිතෙනවද භාග්‍යවතුන් වහන්සේ වැරදුනා කියලා? නෑ පින්නතුනි. භාග්‍යවතුන් වහන්සේ මේ සඳහන් කරන්නේ අන්ධ භූතෝ අයං ලෝකෝ මේ ලෝකේ අන්ධයි කියලා කියන්නේ මේ අපිට තියෙන පේන ඇස් දෙකෙන් නෙවෙයි. නුවණින් අන්ධයි. පැහැදිලි කළා මේ ලෝකේ දකින්න පුළුවන් ඇස් දෙකක් අපට තිබුණත් මේ මසැස කියලා කියන්නේ මේ ඇස් දෙකට. මොන හැද? මසැස. මස් සහිත ඇහැ. කෙනෙක් මේ ඇහැ ගලවලා අපේ අතට දුන්නොත් එහෙම මේ පේනකොට බොහොම පුංචිනේ මේ ඇහැ. මේ කෙනෙක් ඇවිල්ලා කියන්න පුළුවන් ඔබ ඔය ඇස් දෙක හුඟක් ලස්සනයි. මට ඔය ඇස් දෙක ඕනේ කියලා කිව්ව. ගලවලා දුන්නොත් එහෙම ආයෙනම් මේ මගේ ඇස් දෙක අරගෙන යන්නේ කියලා. පලාතවත් බලන්න නැතුව අපි දුවන්න පුළුවන්. මොකද මේ පේනවට වැඩිය මේ ඇහැ හුඟක් ලොකුයි. අපි දන්නවා හිස් කබලක් මරුණු කෙනෙක්ගේ හිස් කබලක් අරගෙන බලන්නකෝ.
පේනවට වැඩිය මේ ඇහැ ඊටා විශාල වලක් මේක ඇතුලේ තියෙන. එහෙනම් මේ ඇහැ ඇතුළට යන්න යන්න හුඟක් ලොකුයි. අත උඩින් තිබ්බොත් ඊටා විශාලයි. එහෙමනම් පැහැදිලි කළා මේ මස් ඇහැ නෙවෙයි මේ කියන්නේ අන්ධයි කියලා පැහැදිලි කරන්නේ මස් තියෙන ඇස් තිබිලත් නුවණ කියන ඇස් නැතිනම් ප්‍රඥාව කියන ඇස් නැතිනම් මහණෙනි මේ ලෝකේ ඉන්න මිනිස්සු අන්ධයි කියලා පැහැදිලි කළා. එහෙමනම් අපි මේ ලෝකේ සමහර අයට මෝඩයි අඥානයි කියන්නේ ඇයි? ඒගොල්ලොන්ගේ මුළු ඇඟම හොඳට පිහිටලා තියෙනවා. ඇස් දෙකත් හොඳට ඒගොල්ලොන්ගේ පේනවා. හැබැයි නුවණේ මදකතිය නිසා නුවණ නැතිනම් ඒගොල්ලෝ හුඟක් මෝඩයි කියලා අපි කියන්නේ නැද්ද? අපි කියනවා අඥානයි කියනවා. මෝඩයෝ වගේ ඒගොල්ලෝ කියලා අපි කියනවා. හුඟක් අඥානයෝ වගේ හැසිරෙන්නේ ඒගොල්ලෝ කියලා අපි කියනවා. එමනම් මසස තිබිලත් පනස නැතිනම් නුවණස නැතිනම් ප්‍රඥාව නැතිනම් ඒගොල්ලෝ අන්ධයි කියලා පැහැදිලි කළා. එමනම් ඊළඟට පැහැදිලි කරනවා තනු කෙත්ත විපස්සති. මේ සත්වයින් අතුරෙන් ටික දෙනෙක් පමණක් සියල්ල අවබෝධ කරගෙන සියල්ල විනිවිද දැකලා මේ ලෝකේ යථා ස්වභාවය තේරුම් අරගෙන සසරින් එතර යනවා. බොහෝ දෙනෙක් මේ සසරින් මිදෙනවද? නෑනේ. හොඳම උදාහරණයක් බලන්නකො මේ ලෝකේ දැනට රටවල් කීයක් තියෙනවද කියලා 200 ගණනාවට වැඩිනේ. මේ සියලුම රටවල් වල බලන්නකො සත්‍ය විනිවිද දකින්න අය කීයෙන් කී දෙනාද ඉන්නේ කියලා. ඒ කියන්නේ භාග්‍යවතුන් වහන්සේ සරණ කරගත්ත අය කීයෙන් කී දෙනාද ඉන්නේ? සමහර ඇතැම් රටකටම පවුල් 2යි 3යි. තථාගතයන් වහන්සේ සරණ ගිහින් මේ සසරින් මිදෙන්න බලාපොරොත්තු වෙන්නේ. හැබැයි ඒ රටවල් හුඟක් දියුණු නැද්ද? හුඟක් දියුණු. යොදුන් 3-4 තරම් විශාල මාලිගා අදටත් මේ ලෝකේ තියෙනවා තැම් රටවල් වල. ඔය ආසියාතිකරේ බලන්නකෝ අරාබිය වගේ රටවල් වල. අරාබියේ ඉන්න රජවරු ඒ වගේම ඔය ඇමරිකාව වගේ රටවල් වල කොයි තරම් අනන්ත සැප සම්පත් විඳින යුරෝපය වගේ රටවල් කොයි තරම් සැප සම්පත් විඳින ඉන්නවද? පුදුම දියුණුවක් නේ තියෙන්නේ. හැබැයි එහෙම දියුණුවක් තිබුණා ඒගොල්ලෝ සම්මාදිට්ඨිය ලැබලාද? නෑ. ඒගොල්ලෝ කිසිම දවසක තථාගතයන් වහන්සේ කියන්නේ කවුද කියලාවත් දැනගෙන හිටියද? නෑ. අපි දවසක මැරෙනවා. මෙරි නැවත උපදිනවා. මේකෙන් මිදෙන්න නම් නිවන් අවබෝධ කරගන්න ඕනේ. චතුරාර්ය සත්‍ය දකින්න ඕනේ කියන එකවත් ඒගොල්ලෝ දන්නවද? දන්නේ නෑ. හැබැයි අපි වගේ අහිංසක රටවල දුප්පත් අහිංසක මිනිස්සු ඉපදුන දවසේ ඉඳලා පුංචි ළමයා පංචශීලයේ අහනවා කටට දත් ටිකට මේ බුද්ධං සරණං ගච්ඡාමි කියන වචනය නොදන්නාකමින් හරි හුරු කරලා වැඩිමහලු වෙනකොට ජීවිතේ හරියටම රත්නත්‍රේ සරණ පිහිට කරගන්නවා. සසරින් මිදෙන්න බලාපොරොත්තු ඇති කරගන්නවා. එතකොට අර වගේ පෝසත් රටවල ඉපදුනාට ඇති වැඩක් තියෙනවද රත්නත්‍රේ නැතින? ඒ වගේ රටවල් වල ඉපදුනාට වැඩක් නෑ. දියමන්ති ඇඳවල් වල නිදාගත්තත් ඇති වැඩක් නෑ. අපි මේ පරම සත්‍ය මොකක්ද කියන එක දන්නේ නැතිනම්. ඒකයි පැහැදිලි කරන්නේ අබුද්ධෝත්පාද කාලයක මනුස්ස ලෝකයක ඉපදුනාට ඇති වැඩක් නෑ කියලා. හිතෙනවද අබුද්ධෝත්පාද කාලයක ඉපදෙන්නේ මනුස්ස ලෝකයක ඉපදෙන්නේ කොයිතරම් පින් තියෙන්න ඕනේද? එහෙම පින් කරපු අපි අබුද්ධෝත්පාද කාලයක ඉපදුනහම මොකද වෙන්නේ? ආන්ගේ කාලෙක මේ මනුස්ස ලෝකේ හුඟක් අසරණයි. කොහොම අසරණයිද? පින සහ පව කියන දේ හඳුනන්නේ නැහැ. හොඳ සහ නරක කියන දේවල් හඳුනන්නේ නැහැ. එතකොට හරි දේ වැරදි දේ මොකක්ද කියලා දන්නේ නැහැ. ගුණධර්ම කියන්නේ මොනවද කියලා දන්නේ නැහැ. එතකොට මේ ලෝකේ ඉඳලා පව් කරන්නේ නැද්ද? හුඟක් පව් කරගෙන. කෙනෙක් ඇවිල්ලා කිව්වොත් සත්තු මැරුවොත් පින් සිද්ධ වෙනවා කියලා අබුද්ධෝත්පාද කාලවල අපි ඒක විශ්වාස කරන්නේ නැද්ද?
අපි පින්නතුනේ හිතෙනවද විශ්වාස කරන්නේ නැහැ කියලා? මොකද හොඳ නරක දන්නේ නැතිනම් අපි ඒක විශ්වාස කරන්නේ නැද්ද? විශ්වාස කරනවා. එතකොට කොයිතරම් අපි පව් කරගන්නවද? අපි හිතනවා කෙනෙක් එක්ක යාළු වෙන්න මත්පැන් වීදුරුවක් දුන්නාම එයා අපිත් එක්ක යාළු වෙනවා කියලා. හැබැයි මේ මත්පැන් වීදුරුව දෙන කෙනා දැනන් හිටියානම් මේ මගේ යාළුවෙක් කරගන්න නෙවෙයි යන්නේ. මේ මගේ ළඟින්ම ඉන්න කෙනාව මම අසත්පුරුෂයෙක් වෙන්න යන්නේ. මං මත්පැන් වීදුරුව ඒ මිනිහට පොවලා ලොකු හතුරුකමක් කරන්න කියලා මම දන්නවනම් මම මේ මත්පැන් වීදුරුව දෙයිද? දෙන්නේ නැහැ. තවත් හිතන්නකෝ අබුද්ධෝත්පාද කාලයක අම්මා ඝාතනය කරනවා තාත්තා ඝාතනය කරනවා කියන එක අහන්න දෙයක්ද? අද වගේ කාලෙකත් ඇතැම් ප්‍රදේශවල ඇතැම් රටවල් වල අම්මා තාත්තව සලකනවා තියා මහලු මඩමටත් විසිකලා දාන කාලේ. ඒකට මේ බුද්ධෝත්පාද කාලයක විලත් ඇතැම් අය එහෙම කරනකොට ඒකට හිතන්නකෝ අබුද්ධෝත්පාද කාලයක කොහොම කරයිද කියලා. එhmenan හිතන්න අබුද්ධෝත්පාද කාලයක ඉපදින එක කොයිතරම් භයානකයිද. හැබැයි අපි ඉපදුනා බුද්ධෝත්පාද කාලයක. ඇයි අපි ඉපදුනේ? මේ සසරේ හුඟක් පින් කරපු නිසා. අපේ භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කළා එහෙමනම් බොහොම ටික දිනක් විතරයි මේ ලෝකයේ තියෙන හැබෑම සත්‍ය දකින්නේ. අදත් ඒක පැහැදිලි. මේ ලෝකේ රටවල් කීපයයි තියෙන්නේ තථාගතයන් වහන්සේ සරණ ගිපු අය. ඒ රටවල් කීපය අතරිනුත් හැබෑවටම රත්නත්‍රය පිහිට කරගෙන සංසාර සාගරයෙන් එතර වෙන්න උත්සාහ කරන්නේ මේ නියපිඬ උඩ තිබ්බ වැලිකැට කීපයක් වගේ බොහොම සුළු පිරිසක්. එතකොට හිතෙන්නේ නැද්ද අපි කොයිතරම් වාසනාවන්තයිද? ඒක වෙනමම කාරණාවක් සාකච්ඡා කරන්න ඕන. එහෙමනම් පැහැදිලි කරනවා බොහොම ටික දිනක් විතරයි මහණෙනි සංසාරයෙන් එතර වෙන්නේ. ඊළඟට අපේ භාග්‍යවතුන් වහන්සේ උදාහරණයක් පැහැදිලි කරනවා. මහණෙනි ඒක හරියට කොයි වගේද? මහණෙනි මේ ලෝක සත්‍යෝ හුඟක් අන්ධයි. බොහෝ දෙනෙක් මේ සසරට අහු වෙනවා. බොහොම කීප දෙනෙක් විතරක් මේ සසරෙන් මිදෙනවා. ඒක හරියට කොයි වගේද? දැලින් මිදුණු වටුවෙකුසේ බොහොම ටික දෙනෙක් සංසාරයෙන් ඈතර වෙනවා. පින්තුනි වටු ඇද්දා. වීසි දැල අරගෙන ඇවිල්ලා කොහෙට හරි වෙලා හැංගිලා ඉඳලා වටුවන් වල්ලලා මරලා විකුණ ගන්නේ. හුඟක් වටුව රැස් වෙලා ඉන්නේ තැනකට විසික්කනවා. එහෙම විසික්කපුවාම ඔක්කොම මේ දැලෙන් මිදෙනවද? නෑ. මෙතන ඉන්නවා බොහොම හොඳට සිහිය තියෙන වටුව කීප දෙනෙක්. අපි හිතමුකෝ වටුව 1000ක් 2000ක් කියලා. ඒ අතරේ දෙතුන් දෙනෙක් ඉන්න පුළුවන්. මේ මොහොතේදී මං මැරෙන්න පුළුවන්. මේ මොහොතේදී මගේ ජීවිතේ නැතුව යන්න පුළුවන්. තව සුළු මොහොතකින් කෙනෙක් ඇවිල්ලා මාව මරන්න පුළුවන්. ඒව නැතිනම් මගේ ආයුෂ ඉවර වෙලා මම මැරෙන්න පුළුවන්. කෙනෙක් ඇවිල්ලා දැලක් දැම්මොත් අපි අහුවෙලා මැරෙන්න පුළුවන්. ඒක සිහියෙන් හිත ඉන්න කෙනාට දැනෙනවා වටු වැද්ද දැල ඉහෙරනකොටම අර දැල එන සද්දය ඇහෙනවා. ඇහෙනකොට මොකද කරන්නේ? ඒ මොහොතේම පියාඹන්න පටන් ගන්නවා. හැබැයි මෙතන ඉන්න හුඟ දෙනෙක් දන්නේ නැහැ අපි මැරෙනවා කියලා. තව සුළු මොහොතකින් අපට මැරෙන්න වෙනවා. ඒක දන්නේ නැතිව ඉන්නවා. පියාඹන අය කීප දෙනෙක් දැලෙන් මිදිලා නිදහස් වෙලා පණ කෙන්ද රැක ගන්නකොට හුඟක් දෙනෙක් මොකද වෙන්නේ? මේ දැලට අහු වෙලා මැරෙනවා. එහෙනම් දැලෙන් නිදහස් වුණ අය ඊතර වෙනවා. දැලට අහු වුණ අය මේකට අහු වෙලා මැරෙනවා. එහෙනම් අපි නිදහස් වෙන අයද එහෙම නැතිනම් දැලට අහු වෙන අයද කියලා තීරණය කිරීම ඔය ඇත්තන්ට බාරයි. අපේ පින්නතුන්ට හිතෙනවද මේ ලෝකේ අපිවත් දඩයන් කරන්නයි නෑ කියලා? මාරයා කියන කෙනා පංච කාම කියන දැල ඉලලයි තියෙන්නේ. අපිට
කොයිතරම් මේ පංචකාමයට අහු වෙලාද? මැරෙනවා කියන එක දන්නේ නැහැ. දුවනවා මිරිඟුවක් පස්සේ වගේ මුදල් පස්සේ දුවගෙන යන. මුදල් හොයන්න යන කෙනා උදේ ඉඳලා රෑ වෙනකන් ආර්ථිකය පිළිබඳව කටයුතු කරනවා. Tamanට මුදල් හොයා ගැනීම පිළිබඳව කටයුතු කරනවා. ලස්සන ජීවිතයක් පිළිබඳව කටයුතු කරනවා. මං හොඳ ගෙයක් හදන්න ඕනේ, මගේ අඹදරුව බලා ගන්න ඕනේ, මං හොඳ යාන වාහන ගන්න ඕනේ, මං හොඳ ඉඩ කඩම් ගන්න ඕනේ, මගේ කුලයේ නම්බුව ගෞරවය මං වැඩි කර ගන්න ඕනේ, මට හොඳට පදක්කම් වැඩි කර ගන්න ඕනේ, මගේ ගෞරවය වැඩි කර ගන්න ඕනේ. ඒව පස්සේ දුවනවා සීමාවක් නැතුව දුවනවා. හැබැයි වයසට ගිහිල්ලා මැරෙන්න ලෙඩෙන්දට වැටුනාම හිතෙනවා මේවා හම්බ කරාට මට කියලා මොනවද මං කරගත්තේ. එතකොට හුඟක් පරක්කු නැන්ද? හුඟක් පරක්කු. නිකමට හිතෙන්නේ නැද්ද? මේ ලබාපු ජීවිතේ අනාගත ජීවිත කෝටි ගණනක් සැලසුම් කරන්න පුළුවන් ජීවිතයක් මේ ලැබුණේ. මේ ජීවිතේ මහා අපරාධයක් කරගන්නවා අපේ නිකරුණේ මේ පංචකාම සම්පත්තියට අහු වෙලා. පුංචි සැපයක් මහ ලොකු සැපයක් කියලා විඳ පංචකාමයට අහු වෙලා ඉන්නවා. මීට වැඩිය ලෝතුරා සැපයක් තියෙනවා. නිකන් හිතන්නකෝ විවේකයෙන් ඉන්නකොට අපිට සැපයක් නැද්ද? මහ පුදුම සැපයක් තියෙනවනේ විවේකයෙන් ඉන්නකොට. ඒකට අපි ලබන පුංචි විවේකය අපිට ලොකු සැපයක් නම් ඒකට නිවන කොයිතරම් සැප වෙන්න ඕනේද? ඒ උදාහරණෙත් එක්ක හිතලා බලන්න. නිවන කොයිතරම් සැප වෙන්න ඕනේද? හැබැයි අපි ඒක ප්‍රාර්ථනා කරන්නේ නැහැ. ඇයි? මොකද නිවන් දැකපුවම අපි ඉපදින්නේ නැහෙනේ. ඒක හුඟක් භයානකයි. ඉපදුනොත් නෙමේ සැප විඳින්න වෙන්නේ. ආන් ඒ නිසා නිවන පැත්තකට දාලා මේ සැප විඳින්න අපි මේ සසරේ හොයනවා. හැබැයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළා මේ සැප අපි ඔක්කොම එක් කරගෙන යන්නේ කොහෙටද? සුගතියටද? නෑ, නිරේට එක් කරගෙන යනවා. ආන් ඒකට අනාගත ජීවිත කෝටි ගණනක් සැලසුම් කරන්න පුළුවන් ජීවිතයක් අපි මේ ලැබුවා. මෙතන ඉඳලා සැලසුම් කරන්න පුළුවන් අනාගතේ මං කවුද වෙන්නේ? මොන වගේ කෙනෙක්ද වෙන්නේ? ඊළඟ ජීවිතේ මං දේවාත්මයක්ද ලබන්නේ? ඊළඟ ජීවිතේ මං මනුෂ්‍ය ජීවිතයක්ද ලබන්නේ? ඊළඟ ජීවිතේ බ්‍රහ්ම ලෝකෙ මං උපදිනවද? එතනින් පස්සේ කල්ප ගානක් ඉක්මුනහම අසුවල් බුදු පියාණන් වහන්සේගේ කාලේ පහළ වෙලා හෝ මං නිවන් දකින්නවද? ආන් එහෙම අනාගත ජීවිතේ සැලසුම් කරන්න පුළුවන් ජීවිතයක් තමයි මේ මනුෂ්‍ය ජීවිතය. දැන් හිතන්නේ, දැන් අහන්න මගේ හිතට තට්ටු කරලා මං එහෙම ජීවිතයක් ලබලා මේකෙන් ලොකු සැලසුමක් මං හදාගත්තද? ඒකයි සඳහන් කරන්නේ කොහේ ඉඳලාද ආවේ පුතේ? දන්නේ නැහැ ස්වාමීනි. කොහෙද මේ යන්නේ? නොදන්නේ ස්වාමීනි. මම මේ ලෝකෙට ආවේ කොහේ ඉඳලාද කියලා දන්නේ නැහැ. මෙතනින් මැරිලා කොහෙද යන්නේ කියලා මම දන්නේ නැහැ. දැන් ඔයගොල්ලෝගෙන් ඇහුවොත් දන්නවද? දන්නේ නැහැ. දන්නේම නැද්ද? මැරෙනවා කියන එකට හැබැයි දන්නවා. හැබැයි කවදා මැරෙයිද දන්නේම නැද්ද? නොදන්නේ ස්වාමීනි. කවදා මැරෙයිද? කොහේ මැරෙයිද? කොයි අවස්ථාවේ මැරෙයිද කියලා අපි දන්නේ නැද්ද? දන්නේ. හැබැයි පැහැදිලි කළා මේ ප්‍රශ්න හතරටම අපට පිළිතුරු ඉගෙන ගන්න පුළුවන්. ඔක්කොටම දන්නවා කියලා කියන්න පුළුවන්. ඊළඟට මෙතනින් එහාට යන්නේ අහට්ටයි ස්වාමීනි. එතනින් පස්සේ මම මෙතෙන්ටයි එන්නේ ස්වාමීනි. එතනින් පස්සේ මම මේ විදිහටයි මැරෙන්නේ ස්වාමීනි. මේ විදිහටයි රහත් වෙන්නේ ස්වාමීනි. මේ විදිහටයි මම මැරෙන්නේ ස්වාමීනි. පින්නම් පාන්නේ මෙහෙමයි කියලා අපිට කියන්න බැරිද? පුළුවන්. මේ ශාසනය පිහිට කරගෙන අනාගත ජීවිත කෝටි ගණනක් සැලසුම් කරලා සසරින් අත මිදෙන්න බලාපොරොත්තු තියෙනවා. එහෙමනම් හිතන්නේ අපි මේ ලබාපු ජීවිතේ ලෙහෙසියෙන් ලැබෙන එකක් නෙවෙයි. මේක මම යොදාගත්තේ පංචකාමයේ එකතු කරන්නද? එහෙම නැතිනම් අනාගත ජීවිත කෝටි ගණනක් සැලසුම් කරලා බය නැතුව මැරිලා යන්නද? බය නැතුව මැරෙන්න නම් මොකද්ද ප්‍රගුණ කරන්න කියලා පැහැදිලි කරේ? මරණ සතිය. මරණාසන්න වේදනාව හුඟක් භයානකයි මහණෙනි කියලායි පැහැදිලි කරේ. ඒ වේදනාව දවසක අපිට දැනෙනවා. හැබැයි ඒ වේදනාව උපේක්ෂාවෙන් විඳ දරා ගන්න නම් හැමෝම මරණ සතිය ප්‍රගුණ කරන්න කියලා පැහැදිලි කළා. එහෙමනම් ධර්ම දේශනාවට ලැබිලා තියෙන වෙලාව නිමාවටපත් වෙලා තියෙන නිසා අපි අදට ධර්ම දේශනාව නිමාවටපත් කරමු. එදා හුඟක් දෙනෙක්
අපේ බුදුරජාණන් වහන්සේ මේ දේශනාව නිමවට පත් කරනකොට කාරණාවක් තේරුම් ගත්තා. අපි මැරෙනව නේද කියලා පැහැදිලි කරගත්තා. එදා පළවෙනි වතාවේ වටහා ගත්තේ නැති අය දෙවෙනි වතාවේ වටහා ගත්තා. හුඟක් දෙනෙක් සසරෙන් මිදෙන්න මග විවර කරගත්තා වගේම මේ අහිංසක දුප්පත් දියණිය වයස 16ක් වෙච්ච පේසකාර දියණිය සංසාර සාගරයෙන් එතර වෙලා ලබන සෝවාන් වූ මාර්ගඵල ධර්මයේ අවබෝධ කරගත්තා කියලා පැහැදිලි කරනවා. ඇය තථාගතයන් වහන්සේ සරණ ගිහින් සසරින් මිදෙන්න මග හදාගත්තා වගේම ඔබ සියලු දෙනාට ඒ මග විවර කර ගැනීමට මගේ භාග්‍යතුන් වහන්සේගේ ආශිර්වාදය නිරන්තරයෙන් උදාපත් වේවා කියලා ආශිර්වාද කරනවා. මේ උතුම් වූ සද්ධර්ම දේශනාවේ පින්වන්ත දායකත්වයේ මඩදෙනිය කපුලියද්ද පදිංචි ඊ.එම්. සෝමරත්න බණ්ඩා පින්වත් පියතුමන් ඇතුළු පවුලේ ඥාතිවරුන් දුවදරුවන් සත්පුරුෂෝ කාරුණික ගුණගරුක පින්වතුන් විසින් මේ පින්වත් පිරිසේ උතුම් වූ වරමුණ දෙපාර්ශ්වයේ වෙනුවෙන්ම පරලෝ සැපත් සංසාරගත සියලුම ඥාති වර්ගයාද දෙමව්පියන් ඇතුළු අනිකුත් සියලුම ඥාති වර්ගයා මේ සියලුම පින් අනුමෝදන් වේවා කියලා පින් අනුමෝදන් කරනවා. ඒ වගේම බෝලෑපේ විහාරස්ථානයේ වැඩහිඳ අපවත් වූ වදාළ නායක ස්වාමින් වහන්සේලාට පින් අනුමෝදන් කරනවා. මඩදෙනිය බෝලෑපේ යන ගම්වාසී පරලෝ සැපත් සියලුම ඥාති වර්ගයාට සත්පුරුෂ කල්යාණ මිත්‍රයන්ට හැම දිනාටමත් මේ සියලුම පින් අනුමෝදන් වේවා කියලා පින් අනුමෝදනා කරනවා. රත්නත්‍රි ආශිර්වාදයේ ප්‍රාර්ථනා කරනවා. ධර්මදේශනයේ සංවිධානය කළ පින්වත් දායක මහත්මාණන්ගේ උතුම් වූ කුසල අරමුණු ප්‍රාර්ථනාවන් ඉෂ්ට සිද්ධ වීමට මේ ධර්ම දේශනාමය කුසල කර්මයේ මහත් වූ ශක්තියක් ආශිර්වාදයක් බවටම පත් වේවා. රත්නත්‍රි ආශිර්වාදයෙන් එතුමන් නිදුක් නිරෝගී සුවපත් වේවා කියලා ප්‍රාර්ථනාවන් සිද්ධ කරනවා. සුජීවත්ව වාසය කරන දුවදරුවන් සියලුම දෙනාට නිදුක් නිරෝගී චිර ජීවනයේ උදාපත් වේවා. මෙලොව පරලොව දෙලොව ජීවිත සුවපත් වේවා. සංසාර සාගරයෙන් ඈතර යන්නේ හැම දිනාටම මේ සියලු කුසල් මහත් වූ පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනාවන් සිද්ධ කරනවා. ඒ වගේම බෝලෑපේ විහාරස්ථානයේ වැඩ සිටින අවසරයි නායක ස්වාමින් වහන්සේට සහ අනිකුත් ස්වාමින් වහන්සේලාට මේ සියලුම පින් බලයෙන් නිදුක් නිරෝගී චිර ජීවනයේ උදාපත් වේවා. හැමත පින් අනුමෝදන් වේවා. ඒ වගේම ධර්ම මාර්ගයේ හැසිරෙන සියලුම දෙනාට නිදුක් නිරෝගී චිර ජීවනයේ උදාපත් වේවා. බෞද්ධ මාධ්‍යාලයේ අවසරයි නිර්මාතෘවර දරණාගම කුසල ධම්ම මහා ස්වාමින් වහන්සේටත් බොරලන්දේ වජිරඥාන මහා ස්වාමින් වහන්සේටත් බෞද්ධ කාර්ය මණ්ඩලයේ හැම දිනාටමත් මේ සියලුම පින් අනුමෝදන් වේවා. ත්‍රිවිධ හමුදාවටත් පොලිසියටත් සෞඛ්‍ය කාර්යාංශයේ හැම දිනාටමත් මේ සියලුම පින් අනුමෝදන් වේවා. දේශකයන් වහන්සේටද පින් පමුණවනවා. දේශකයන් වහන්සේට අනුමෝදන් කළ සියලු පින් මා පැවිදි භූමියට පත් කළ ගුරු දෙගුරුන්ටත් ධර්ම මාර්ගයේ කියා දුන් අවසරය පරම පූජනීය කෝරළයාගම සරණතිස්ස මගේ පින්තුන් වහන්සේටත් මේ සියලුම පින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනාවන් සිද්ධ කරනවා. පින් අනුමෝදන් කළ සියලුම දෙනාට පින් අනුමෝදන් වේවා. රත්නත්‍රි ආශිර්වාදයේ ප්‍රාර්ථනා කළ හැම දිනාටම නිදුක් නිරෝගී චිර ජීවනයේ උදාපත් වේවා. පින්වත් සෝමරත්න පියතුමන් ඇතුළු ඔබ මායිතුළු අපි හැමට ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය ධර්ම අවබෝධයෙන් සැනසීම උදෙසාම මේ මහත් කුසල කර්මියෝ පාරමී ධර්මයන් බෞතම පත් වේවා කියලා ප්‍රාර්ථනාවන් කරගනිමු.
ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ලෝක සාසනං තී දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ. සාදු සාදු සාදු. පින්වත්නි, පුරා හෝරාවකට ආසන්න කාලයක් ඔබටත් මටත් ධර්මයෙන් අනුශාසනා කළ පූජනීය පන්නල ධම්මිස්සර පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයත් උන්වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිසත් අප විසින් රැස් කරගන්නට යෙදුණු සියලු කුසල් උන්වහන්සේට සාදු නහද පවත්වා අනුමෝදන් කරමු. සාදු සාදු සාදු. පින්වත්නි, ඒත් සමගින් බෞද්ධ නාලිකාවේ මහනුවර මධ්‍යස්ථානයේ මගින් ඔබ වෙතගෙන මේ උතුම් සදහම් දේශනාව මෙලෙසින් නිමාවට පත්වනවා. ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට මේ ගෞතම බුදු සසුනේදීම ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. තෙරුවන් සරණයි.